ජේසු පිහිටයි. අපි බයිබලය හැදෑරීමේදී විශේෂයෙන්ම පැරණි ගිවිසුමේ එන දෙයක් තමයි මෝසෙස්ගේ නීතිය. එහෙම නැත්නම් මෝසෙස්ගේ ව්‍යවස්ථාව. අපි දන්නවා සීනායි කන්දේදී දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට ලබා දුන්නා වූ ඒ මඟ පෙන්වීම. එහෙම නැත්නම් ඒ අධ්‍යාත්මික ආලෝකය අඩංගු ලියවිල්ල තමයි අපි කියනවා මෝසෙස්ගේ ව්‍යවස්ථාව. මෝසෙස්ගේ නීතිය. දැන් බොහෝ අය හිතනවා ක්‍රිස්තුන් වහන්සේ පැමිණිලා කරේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව අවලංගු කිරීම. එහෙම නැත්නම් අහෝසි කිරීම. එහෙම නැත්නම් මේ ව්‍යවස්ථාවක් දැන් අවශ්‍ය නැහැ. දැන් වෙන දෙයක් තියෙන්නේ කියලා කියනවා. ඒ අදහස ටිකක් සංකීර්ණව අපි ඉදිරිපත් කරන්න ඕන ඊට වඩා. ඒක ටිකක් සරල අදහසක්. මෝසෙස්ගේ නීතිය දැන් අදාළ නැහැ. ක්‍රිස්තුන් වහන්සේ අලුත් නීතියක් ගෙනාවා. ඒක නිසා දැන් අපිට ඕක අයින් කරන්න පුළුවන් කියන එක. ඊට වඩා මේ කාරණාව ටිකක් සංකීර්ණයි. දැන් පැරණි යුගයන්හිදී මානවයාට තම ජීවිතය සකස් කර ගැනීම සඳහා යම්කිසි නෛතික මඟ පෙන්වීමක් අවශ්‍ය වුණා. දැන් අපි දන්නවා පැරණි බැබිලෝනියාවෙත් තිබුණා හමුරාබි, එහෙම නැත්නම් හමුරාපි කියන ඒ රජතුමාගේ නීතියක් තිබුණා. එයත් දැනට අවුරුදු 3800ක් පමණ පැරණි නීතියක්. ඒකේ බොහොම හොඳ දේවල් තියෙනවා. වර්තමාන ලෝකයට පවා ඊටාම අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. බොහොම සාධාරණ නීති අඩංගු වෙනවා ඒ හමුරාබි කියන ඒ බැබිලෝනියාවේ සිටපු ඒ රජතුමා විසින් සකස් කරන ලද ඒ නීති මාලාවේ. මෝසෙස්ගේ නීතියෙත් තියෙනවා අදටත් වළංගු වන දේවල්. අපි ගමු සරල උදාහරණයක්. යම්කිසි කෙනෙක් අන්ධ පුද්ගලයෙක්ව ඕනකමින් එහෙම නැත්නම් යම්කිසි සතුටක් ලබන්න අපව පිනව ගන්න අපි වැරදි පාරකට යවනවා. ඒ අන්ධයාව තව ටිකක් අතරමං කරනවා. ඒ කියන්නේ අපි ඒක කරන්නේ පොඩි අර විශේෂයෙන්ම තරුණ තරුණියෝ වගේ ඒවා කරනවා සමහරක් වෙලාවට යම්කිසි සතුටක් තෘප්තියක් ලබා ගන්න. නමුත් එවැනි දේවල් හෙලා දැකලා තියෙනවා. එය ඊටාම පාපකාරී ක්‍රියාවක්. ඒ අසරණයාව තවත් අපහසුතාවයට පත් කිරීම. තවත් ඔහුව හෝ ඇයව නොමග යැවීම දරුණු ක්‍රියාවක් වශයෙන් සලකලා තියෙන්නේ. ඒක අදටත් වැදගත්. මොකද අසරණ අය කෙරෙහි අපි තුල විශේෂ ඇල්මක්, විශේෂ සංවේදීභාවයක් සහ විශේෂ දයා කරුණාවක් තිබිය යුතුයි. යමක් කමක් කරගන්න පුළුවන් අයටත් වඩා ඒ වගේ අයට අපි වැඩියෙන් උදව් කරන්න ඕන. විශේෂයෙන්ම අපි දන්නවා වෙනසක් තියෙනවානේ. අන්ධෙක් සහ පෙනීම තියෙන කෙනෙක්. පෙනුම තියෙන කෙනෙකුට යම් දේවල් තනියම කරගන්න පුළුවන්. ඔහුට යම් කිසි විදිහක බලයක් තියෙනවා. නමුත් අන්ධයෙකුට ඒ බලය නැහැ. ඒ නිසා අපි වඩා සානුකම්පිත විය යුතුයි එවැනි කෙනෙක්. එහෙම නැත්නම් යම් කිසි විදිහක අපි දුන් කෙනෙකුට හරියට ඇවිද ගන්න බැරි නම් අපි ඒ පුද්ගලයාට එක දේවල් කරලා සතුටක් ලැබීම අතිශයින්ම අමානුෂික, ක්‍රූර සහ පාපකාරී ක්‍රියාවක්. ඒතර එවැනි දේවල් මෝසෙස්ගේ නීතිය ඊටාම හොඳට ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. ක්‍රිස්තුන් වහන්සේ ඇවිල්ලා ඇත්තටම මෝසෙස්ගේ නීතිය ඉවත් කරාද, අයින් කරාද? අපි බලමු උන්වහන්සේම ඒ ගැන කියන දේ ඉස්සෙල්ලා. මතේතුමාගේ සුවිශේෂයේ 5 වන පරිච්ඡේදයේ 17 වන වගන්තියේ උන්වහන්සේ මෙහෙම කියනවා. මම ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි නොසිතන්න. ව්‍යවස්ථාවලිය කියන්නේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව, දිවසාවලිය කියන්නේ දිවසිවරුන්ගේ ග්‍රන්ථවල එන ඒ ඉගැන්වීම්, ඒ සත්‍යතාවයන්. මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමටය. සැබවින්ම මම ඔබට කියමි අහස හා පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වනතුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහ වී නොයන්නේමය. එබැවින් මේ ආඥා ඊතා සුළු එකක්වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යයේ ඊතා සුළුයයි කියනු ලබන්නේය. ඒත් ඒවා පිළිපදින ඒවා උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යයේ උතුම් යයි කියනු ලබන්නේය. ඒතර එහෙනම් තේරෙනවා උන්වහන්සේ ආවේ ඊට වඩා ගැඹුරු කාර්යයකට, ඊට වඩා අභියෝගාත්මක, ඊට වඩා දුෂ්කර දෙයක්. මොකක්ද?
මෝසෙස්ගේ ව්‍යවස්ථාව පරිපූර්ණ කිරීමට, පිරිසිදු කිරීමට, නිවැරදි කිරීමට, ඉහළ තලයකට ඔසවීමට. කොහොමද උන්වහන්සේ කරේ? එය ව්‍යවස්ථාවක එහෙම නැත්නම් නීතියක සැබෑ පරමාර්ථය ක්‍රිස්තුන් වහන්සේ තමයි මානව ඉතිහාසයේ පළවෙනි වතාවට ඉස්මතු කරේ. ඇයි මම එහෙම කියන්නේ? ව්‍යවස්ථාවක් එහෙම නැත්නම් නීතියක් තියෙන්නේ ජනතාවට සේවය කිරීමට, ජනතාවගේ ජීවිත යහපත් කිරීමට, ජනතාවගේ ජීවිතවලට හරි මාර්ගය පෙන්වීමට. ඒතර ව්‍යවස්ථාවක් කියන්නේ, නීතියක් කියන්නේ අපි වන්දනාමාන කරන දෙයක් නෙවෙයි. අපි අන්ධ විදිහට අනුගමනය කරන දෙයක් නෙවෙයි. නීතිය තියෙන්නේ මානවයාට සේවය කිරීමට, මානව ජීවිතය වඩා නිවැරදි කිරීමට, වඩා ශුද්ධවත් කිරීමට. ඒතර උන්වහන්සේ කරේ මොකක්ද? නීතිය ගැඹුරින් විග්‍රහ කිරීම, නැවත අර්ථකථනය කිරීම. එහෙම නැතුව ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි, නීතියට ගැඹුරු අර්ථයක් දීම. ඒ අර්ථය උන්වහන්සේ දුන්නේ ප්‍රේමයේ දෘෂ්ටි කෝණයෙන්. තව විදිහට කියනවා නම් නීතිය තියෙන්නේ ප්‍රේමයට සේවය කිරීමට. එහෙම නැතුව ප්‍රේමය තියෙන්නේ නීතියට සේවය කරන්න නෙවෙයි. ඒ නිසා තමයි කිතුණු අනාවරණය තමයි දෙවියන් වහන්සේ anu ප්‍රේමයයි. එතකොට හැබැයි ප්‍රේම කරනවා කියන්නේ ඔහේ කරන දෙයක් නෙවෙයි. නිකම් ප්‍රේම කරනවා කියන්නේ හැඟීමක් නෙවෙයි. හුදු අප තුල තියෙන භාවයක් නෙවෙයි, ආවේගයක් නෙවෙයි. දැන් බොහෝ අය හිතන්නේ ඒකයි ප්‍රේමය කියලා කියන්නේ හැඟීම් මාලාවක්. නැහැ. ප්‍රේමය කියන්නේ ඇත්තට ඊටා වගකීමෙන් යුතුව කළ යුතු දෙයක්. ප්‍රඥාවන්ත දෙයක්. ප්‍රේම කිරීමට අපිට මඟ පෙන්වීමක් අවශ්‍යයි. ප්‍රේම කිරීමට අපිට යම්කිසි ආකාරයක දැක්මක් අවශ්‍යයි. නැත්තම් ප්‍රේමයේ නාමයෙන් අපි විවිධාකාරයේ විනාශකාරී දේවල් කරනවා. විවිධාකාරයේ අමානුෂික දේවල් කරනවා සහ එවැනි දේවල් වර්තමාන සමාජෙත් අපි දන්නවා බහුලව සිදු වෙනවා. ඒතර ප්‍රේම කිරීමට අපිට ගැඹුරු ප්‍රඥාවක් අවශ්‍යයි. මඟ පෙන්වීමක් අවශ්‍යයි. මානව ජීවිතයේ සීමාවන් හඳුනාගත යුතුයි. ඒ නිසා ප්‍රේමයට සේවය කරන උපකරණයක් බවට උන්වහන්සේ ව්‍යවස්ථාව පත් කරා. ඒ කියන්නේ එතකොට ව්‍යවස්ථාව තියෙන්නේ මහා දෙයකට සේවය කරන්න. ලොකු දෙයක් උදෙසා, පොඩි දෙයකට නෙවෙයි. දැන් අපි ජීවත් වෙනවා නම් අන්ධ විදිහට මේ නීතියකට අන්ධ විදිහට යට වෙලා, එතකොට වෙන්නේ මොකද්ද? ඒ නීතිය අපගේ ජීවිත සීමා කරන්න පටන් ගන්නවා. දැන් මෙහිදී අපි තව කාරණාවක් පැහැදිලි කරගත යුතුයි. ඒ තමයි නීතියට අපි ප්‍රතිචාර දැක්විය යුත්තේ අපි ඒට අර නිකම් බලාත්කාරකමෙන් නෙවෙයි. එහෙම නැත්නම් බල කිරීමෙන් නෙවෙයි, නිදහසෙන්. ඒ කියන්නේ නීතියේ තියෙන ඒ සත්‍යතාවය අපි තේරුම් අරගෙන ඒ සත්‍යතාවය අපේ දෙයක් කරගන්න ඕන. එතකොට නීතිය මගේ ජීවිතයේ බවට පත් වෙලා. එහෙම නැත්නම් අපි අර සමහරක් වෙලාවට අපේ තරුණයොත් බලන්නකෝ. දැන් විශේෂයෙන්ම මෝටර් බයිසිකල් එකක යනවා නම්, යතුරු පැදියක යනවා නම් ඔවුන් හෙල්මට් දාගෙන යනවා, පොලිස් නිලධාරීන් ඉන්නවා නම්. නැත්තම් හෙල්මට් එක දාන්නේ නැහැ. එතකොට ඔවුන් තුල නීතිය තමාගේ දෙයක් කරගෙන නැහැ ඔවුන්. අර බය නිසා හෝ එහෙම නැත්තම් කාගෙන් හරි ඇපෙන් බේරෙන්න, එහෙම නැත්තම් කාගෙන් හරි බේරෙන්න, එහෙම නැත්තම් හිරේ අනේක බය නිසා ඒ වෙලාවේ අර නිකම් මූනිච්චාවට බාහිරව කරනවා. හැබැයි ඒක නිදහසෙන් අයිති කරගෙන නැහැ. නිදහසෙන් අයිති කරගන්නවා කියන්නේ ඒ නීතියේ තියෙන යහපත් භාවය, එහෙම නැත්නම් ඒ නීතියේ තියෙන මානව ජීවිතය ආරක්ෂා කරන පැත්ත අපි අයිති කරගෙන ඒ විදිහට ජීවත් වෙනවා. එතකොට එය නීතිය අපිට බරක් නෙවෙයි, එහෙම නැත්නම් අපිව පීඩා කරන දෙයක් නෙවෙයි, එහෙම නැත්නම් අපි මත පටවපු දෙයක් නෙවෙයි, එහෙම නැත්නම් අපි මත පටවන දෙයක් නෙවෙයි. අපි ඒ නීතියේ සත්‍යතාවය ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ නීතියේ සත්‍යතාවය අපි අයිති කර ගන්නවා. ඒ මගේ ජීවිතයේ කොටසක් වෙලා. ඇයි ඒක වැදගත් වෙන්නේ? එතකොට තමයි අපි වගකීමෙන් කටයුතු කරන්නේ. බොහොම සරලයි. නීතිය තියෙන්නේ අපිව වගකීමෙන් කටයුතු කරන්න සැලසීම. එතකොට අපි තුමු යම්කිසි යතුරු පැදියක් පදින තරුණයෙක් ඒ දේ කරන්නේ වගකීමකින් යුතුව. ඒතර ඒ පුද්ගලයා ඒ දේ කරන්නේ අනිත් අයට හානියක් නොවන විදිහට. ඒ වගේම තමාටත් හානියක් නොවන විදිහටයි ඒ කරන්නේ.
ඒතර නීතියක් තියෙන්නේ ඇයි? අපව තව තවත් වගකීමෙන් යුතුව කටයුතු කරන පුද්ගලයන් බවට පත් කිරීමටයි. නීතියට එරෙහිව යනවා කියන්නේ, නීතිය අපි සලකන්නේ නැහැ කියන්නේ අපි වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නැහැ. ඒතර මොකද්ද වෙන්නේ? අපිටත් හානියක් වෙනවා, අනිත් අයටත් හානියක් වෙනවා. ඒතර ඒ වගේම අපි තව උදාහරණයක් ගමු. යම්කිසි කෙනෙක් බීමත්ව රිය පදවනවා කියලා. ඒ පුද්ගලයා කොතරම් දක්ෂ වුණත් අවුරුදු අපි හිතමු 50ක් 60ක් රිය පදවල ඊටාම දක්ෂ, ඊටාම බහුල අත්දැකීම් තියෙන. ඒ වුණත් අපි දන්නවා බීමත්ව පැදෙවුවම මොකද වෙන්නේ? තමාගේ සිහි බුද්ධිය අඩු වෙනවා. ඒ නිසා රිය අනතුරු වෙන්න පුළුවන් ප්‍රමාණය, අනිත් අයව යට කරන්න පුළුවන් ප්‍රමාණය, ඒ වගේම තමාටත් හානියක් කරගත යුතු ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර මේ පුද්ගලයා වගකීමෙන් යුතුව කටයුතු කරන කෙනෙක් නම් එවැනි ආකාරයෙන් තම රිය පදවන්නේ නැහැ. එතකොට නීතිය එහෙනම් ඊටාම වැදගත්, අත්‍යවශ්‍ය දෙයක්. ඒතර වගකීමෙන් කටයුතු කිරීමේ ඉහළම අවස්ථාව තමයි ප්‍රේමනීය පුද්ගලයෙක් බවට පත්වීම. එහෙම නැත්නම් ප්‍රේමයෙන් යුතුව ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත්වීම. එතකොට ඒ නීතියට ගරු කිරීම සහ නීතියට අනුව ජීවිතය හදා ගැනීම ප්‍රේමයේ ක්‍රියාවක් වෙනවා. ඒ කියන්නේ අනිත් අයට තියෙන කරුණාව නිසා, දයාව නිසා ඒ පුද්ගලයා කවදාකවත් බීමත්ව යන්නේ නැහැ. ඒ වගේම රිය පදවනකොට බොහොම කල්පනාවෙන් අනිත් මිනිස්සු ගැන හිතලා අනිත් මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වෙන විදිහට තමයි ඔහු හෝ ඇය ගමන් කරන්නේ. දැන් දැක්කද මොකක්ද වුනේ? මේ පුද්ගලයා වගකීමෙන් යුතුව කටයුතු කරන පුද්ගලයෙක් වශයෙන් දැන් අනිත් අයට ප්‍රේම කිරීම බොහොම සිහිබුද්ධියෙන් යුතුව කරන පුද්ගලයෙක් බවට පත් වෙලා. හැබැයි ඒකට ඔහුට අවශ්‍යයි යම්කිසි මඟ පෙන්වීමක්. ඒ වගේම දැන් ඔහු එය කරන්නේ නීති පොතේ තියෙන නිසාවත්, එහෙම නැත්නම් ලංකාවේ මේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන නිසාවත්, එහෙම නැත්නම් පොලිසියේ ඉන්න මේ මහත්වරුන්ට තියෙන බය නිසාවත්, එහෙම නැත්නම් අනිත් මිනිස්සුන් ඉදිරියේ බොහොම හොඳ කෙනෙක් වශයෙන් පෙනී සිටීමට තියෙන උවමනාව නිසාවත් නෙවෙයි. ඔහු නීතියේ තියෙන ඒ ප්‍රඥාව දැකලා ඒ ප්‍රඥාව තමාගේම දෙයක් බවට පත් කරගෙන. ඒ කියන්නේ නීතිය දැන් ඔහු ජීවත් වෙනවා. ඒ නීතියේ හරය ඔහුගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා. එතකොට ඒ නීතිය ඔහුට කරදරයක් නෙවෙයි, බාධාවක් නෙවෙයි. එහෙම නැත්නම් මේක මේ අපි මත බලෙන් පටවපු අපේ නිදහස අහිමි කරන, අපගේ මේ මානව නිදහසට සීමාවන් පනවන දෙයක් නෙවෙයි. ඇත්තට අපගේ නිදහස ආරක්ෂා කරන දෙයක් බවට පත් වෙනවා. මොකද දැන් අපි හිතමු මේ පුද්ගලයා නීති විරෝධීව රිය පදවලා හානියක් වුණොත් මොකද වෙන්නේ? ඇඳකට වුණොත්, ලෙඩ වුණොත් ඒ පුද්ගලයාට මුකුත්ම කරන්න බෑනේ. ඒතර මොකද වෙන්නේ? මේ පුද්ගලයාගේ නිදහසත් ඒ පුද්ගලයාට සීමා වෙනවා. ඒතර නීතියක් තියෙන්නේ නිදහස අහිමි කරන්න නෙවෙයි, නිදහස වැඩි කරන්න. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ ওই ප්‍රශ්නේ විසඳන්න ගියේ නීතිය දිහා නැවත බලලා උන්වහන්සේ නීතිය නැවත නිර්වචනය කරා. එහෙම නැත්නම් අහෝසි කරේ නැහැ. උන්වහන්සේ කියන මං අහෝසි කරන්න නෙවෙයි, මෙය ගැඹුරු කරන්න, නීතියේ අවබෝධය පිරිසිදු කරන්න, පුළුල් කරන්න සහ නීතිය දෙස ගැඹුරු දෘෂ්ටි කෝණයකින් බලන්න තමයි උන්වහන්සේ අපිට හුරු කරේ. නීතිය තියෙන්නේ මානවයාට සේවය කරන්න, මානව ජීවිතය ආරක්ෂා කරන්න, මානවයාව නිදහස් කරන්න. අපි අන්න ඒ දැක්මට ආවම ඒ නීතියේ තියෙන හරය ඕනෑම රටක, දැන් මෙතන මෝසෙස්ගේ නීතිය විතරක් නෙවෙයි, ඕනෑම රටක ඒ සිවිල් නීතියේ තියෙන හරය අපගේ දෛනික කටයුතු වලට, ජීවිතයට, දෛනික හැසිරීමට ඇතුළු වෙනවා. එතකොට අපිට කවුරු හරි ඇන කියන්න ඕනේ නැහැ. අපි අනිත් මිනිස්සු ගැන සංවේදී වෙනවා. අනිත් මිනිස්සු ගැන හිතනවා. අනිත් මිනිස්සුන්ට අනවශ්‍ය විදිහට හානියක් කරන්න අපි පෙළඹෙන්නේ නැහැ. අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලට කරදරයක් වෙන්න අපි පෙළඹෙන්නේ නැහැ. මොකද අපි කැමති වගකීමකින් යුතුව කටයුතු කරන්න. අපි කැමති අනෙත් අයට ආශිර්වාදයක්, ආශ්වාදයක්, ආදර්ශයක් වෙන විදිහට, ආලෝකයක් යන විදිහට කටයුතු කරන්න. එතකොට ක්‍රිස්තුන් වහන්සේ නීතිය විග්‍රහ කරපු ගත්ත විදිය වැදගත්. ඒ වගේම සමහර අවස්ථාවන් වලදී දැන් අපි හිතනවා ක්‍රිස්තුන් වහන්සේ නීතිය ලිහිල් කරා කියලා. නෑ, ලිහිල් කරේ නෑ. උන්වහන්සේ සමහර අවස්ථාවන්දී තද කරා.
දැන් අපි ගමු පොඩි උදාහරණයක්. අපි දන්නවා මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ එන්නේ කාම මිත්‍යාචාරය නොකරව කියලා එන්නේ. අපි දසපනතෙත් ඔය නීතිය හදාරනවා කුඩා කාලේ ඉඳලා කාම මිත්‍යාචාරය නොකරව. ඒ කියන්නේ බාහිරව ක්‍රියාවෙන් කාම මිත්‍යාචාරය සිදු වෙලා නැත්නම් එතන පාපයක් සිදු වෙලා නැහැ. ක්‍රිස්තුන් වහන්සේ ඇවිල්ලා ওই නීතිය ලිහිල් කරේ නැහැ. ඔක තව තද කරා. මොකද්ද කිව්වේ උන්වහන්සේ? ඔබ කාන්තාවක් දෙස කාම රාගෙන් බැලුවොතින් ඔබගේ හදවත තුල කාම මිත්‍යාචාරය සිදු කර ඇත. දැන් බලන්න මෝසෙස්ගේ නීතිය බලාගෙන ගියාම ටිකක් හොඳයි. නේ ඒක ටිකක් බාහිරව සිදු වුණේ නැත්තම් පාපයක් වෙලා නැහැ. ක්‍රිස්තුන් වහන්සේ තව පියවරක් ඉදිරියට ගියා. තව පියවරක් ඔබට ගිහිල්ලා කිව්වා ඔබගේ සිතුවිලි වලිනුත් නිදහස් වෙන්න ඕන. කාන්තාවක් දෙස ඔබට කාමරාගෙන් බලන්නවත් අයිතියක් නැහැ. ඔබ එහෙම බැලුවොතින් ඔබගේ අතින් පාපයක් සිදු වෙලා. එහෙනම් අර අදහස වැරදි අදහසක්. දැන් ක්‍රිස්තුන් වහන්සේ ඇවිල්ලා කරේ නීතිය ලිහිල් කිරීම. එහෙම නැත්නම් නීතියේ යම් යම් හිල් ඇති කරලා අපිට දුන්නා රින්ගන්න කියලා නෑ. උන්වහන්සේ සමහරක් දේවල් තව තද කරා. ඇයි තද කරේ? එතකොට අපි පාපයට යන ප්‍රමාණය එහෙම නැත්නම් පාපයට හසු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද දැන් අපි කෙනෙකුගේ සිතුවිලි වල හරි තිබුණොතින් කාම මිත්‍යාචාරය කිරීමේ ආසාවක් මොකද වෙන්නේ? අවස්ථාව ලැබුණු ගමන්ම එය ක්‍රියාවට නැගෙනවා. මොකද ඔහුගේ ඇතුළාන්තයේ සඳහා සූදානමක් පිළියෙල වීමක් තිබුණා. ඒ සඳහා නැඹුරුවක් තිබුණා. එතකොට අවස්ථාව ලැබුණු ගමන්ම මොකද වෙන්නේ? ඒ ක්‍රියාවට යනවා. නමුත් අපි හිතමු මේ පුද්ගලයා තුල ඒ තරුණයා තුල එහෙම චේතනාවක්වත් නැහැ. එවැනි සිතුවිල්ලක්වත් නැත්නම් වෙන්නේ මොකද? අවස්ථාව ලැබුණත් ඔහු එවැනි ක්‍රියාවකට යන්නේ නැහැ. මොකද ඔහුගේ ඇතුළාන්තයේ ඒ සඳහා සූදානමක් නැහැ. ඒ සඳහා උනන්දුවක්, කැමැත්තක්, උද්‍යෝගයක් නැහැ. ඒකයි සිතුවිලි වලින් පවා නිදහස් විය යුත්තේ. මොකද සිතුවිලි කියන්නේ නිකං සිතුවිලි නෙවෙයි. සිතුවිලි වලට පුළුවන් සමහරක් දේවල් අපිට අයිති කරලා දෙන්න. ඒ සමහරක් දේවල් වලට ඉඩ ප්‍රස්තාව හදලා දෙන්න පුළුවන්. සිතුවිලි කියන්නේ බලයක්, ශක්තියක්. හොඳට හෝ නරකට. හොඳටත් ඒක වෙනවා. දැන් අපි තරුණයෙකුට තිබුණොත් කුඩා කාලේ ඉඳලා සිතුවිල්ලක් කවදා හරි තමාටම ගෙයක් හදාගන්න අපි දන්නවා ඒ සිතුවිල්ල යථාර්ථයක් බවට පත් වෙනවා. ඒ තරුණයා ඒකට මහන්සි වෙලා මුදල් උපයලා ගෙයක් හදන්න පටන් ගන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. නරක පැත්තටත් ඒක වෙනවා. පාපකාරී දේවල් තුලිනුත් සිතුවිල්ලෙන් තමයි මුලින්ම පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි ඒ ක්‍රියාවට නැගෙන්නේ. ඒ නිසායි උන්වහන්සේ කියන්නේ පාපකාරී සිතුවිලි වලිනුත් අපි නිදහස් විය යුතුයි. එතකොට තමයි අපිට මේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ කියන දේ හරියට කරන්න පුළුවන්. සිතුවිල්ලක්වත් නැති වුණාම ඇතුළාන්තයේ අපිට අවස්ථාව ලැබුණත් ඒ පාපය සිදු වෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයාට ඇත්තටම කාම මිත්‍යාචාරය නොකර ජීවත් වෙන්න පුළුවන්. එතකොට නීතිය කියලා කියන්නේ බාහිර ක්‍රියාව විතරක් නෙවෙයි. බාහිරව ඒ දේ සිදු වුණාද නැද්ද කියන එක විතරක් නෙවෙයි. අපගේ ඇතුළාන්තයත් සකස් වෙන්න ඕන ඒ සඳහා. ඇතුළාන්තයත් අපි තුල තියෙන්න ඕන ඒ සඳහා උද්‍යෝගයක්, පිරිසිදුව දැහැමිව ජීවත් වෙන්න. එතකොට අපිට පව් කරන්න අවස්ථාවක් ලැබුණත් නැතත් අපේ අතින් පාපයක් වෙන්නේ නැහැ. දැන් සමහරක් අය ඉන්නවා ඇත්තට සුද්ධවන්ත විදිහට පේන්නේ ඕන්න ලෝකෙට. ඔවුන් පව් කරලත් නැහැ වගේ පේනවා. ඒකට හේතුව ඔවුන්ට පව් කරන්න ලැබිලා තියෙන අවස්ථාවන් හරි අඩුයි. යම් හේතු නිසා පව් කරන්න ලැබුණු අවස්ථාවන් අඩු නිසා තමයි ඔවුන් අර බොහොම සුද්ධවන්ත විදිහට, සාන්තදාන්ත විදිහට පේන්නේ. නමුත් ඔවුන්ට අවස්ථාවන් ලැබුණොතින් අපි දන්නේ නැහැ අර පව් කරන අයටත් වඩා දරුණු වෙන්න පුළුවන්. දැන් අපි තුමු කාර්යාලයක වැඩ කරන කෙනෙකුට මේ වෙනකන් කවුරුත් පගාවක් ගෙනලා දීලා නැහැ කියලා. ඒ නිසා ඒ පුද්ගලයා කවදාකවත් පගාවක් අරගෙන නැහැ. මොකද හේතුව කවුරුත් තාම ඒ පුද්ගලයාට පගාවක් දීලා නැහැ. නමුත් ඒ පුද්ගලයාට කවුරු හරි අනාගතයේදී පගාවක් දුන්නොතින් අපි දන්නේ ඒ පුද්ගලයා ඒ පාපයට හසු වෙන්න පුළුවන්. ඒ දුරු පරීක්ෂාවට යට වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි හිතමු අනාගතයේදී ඒ පුද්ගලයාට පගාවන් ගන්න අවස්ථාවන් 500ක් ලැබුණා කියලා. පුද්ගලයෝ 500 දෙනෙක්ම ඇවිල්ලා යම් වැඩ කරගන්න පගාවන් දුන්නා කියලා සමහරක් හිටේ 500ට මේ පුද්ගලයා අහු වෙන්න පුළුවන්. මේ වෙනකන් ඒ පුද්ගලයා හොඳයි වගේ පේන්නේ, යහපත් වගේ පේන්නේ ඒ පගාවක් ගන්න, ඒ වැරද්ද කරන්න අවස්ථාවක් නොලැබිච්ච නිසා වෙන්න ඇති.
ඒ නිසා අපි ක්ෂණිකව නිගමන වලට එන්න නරකයි අපි ගැනම. ඒකට විසඳුම තමයි ඒ කියන්නේ අපිට පාපයක් කරන්න අවස්ථාවක් ලැබුණත් නැතත් පව් නොකර ඉන්න නම් අපගේ ඇතුළාන්තයේ ඒ සකස් වීම ඒ සූදානම ඉතා වැදගත්. අපි ඔය ඉංග්‍රීසි භාෂාවෙන් ඔකට කියනවා inner disposition කියන එක වැදගත්. එතකොට අවස්ථාවක් ලැබුණත් නැතත් ඒ පුද්ගලයා පාපයට ඇදිලා යන්නේ නැහැ. පාපයේ ගොදුරක් බවට, පාපයේ වහලෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙය අපි හරියට විග්‍රහ කරගත යුතුයි. ඒ වගේම ඔය නීතිය සම්බන්ධයෙන් තව කාරණාවක් තියෙනවා ඉතා වැදගත්. දැන් අපි හිතමුකෝ අපිට තේරෙනවා කියලා අපි අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට එහෙම නැත්නම් ගුරුවරයෙකුට තේරෙනවා මේ ළමයා කරපු මේ වැරද්දට යම් දඬුවමක් දෙන්න වෙනවා. යම් කිසි විදිහක විනයානුකූල දෙයක් කරන්න වෙනවා කියලා. එතකොට කාට හරි මෙහෙමත් කරන්න පුළුවන්. අපි හිතේ ගුරුවරයාට කියන්න පුළුවන් මම නම් ඔයාට කැමති දඬුවම් නොකර ඉන්න. එහෙම නැත්නම් ඔයාගේ මේ විභාගයේ ඔයාට අසමත් වීමේ ලකුණක් නොදී ඉන්න. නමුත් මට කරන්න දෙයක් නැහැ. නීතියට අනුව මට ඔයාව ෆේල් කරන්න වෙනවා. අසමත් කරන්න වෙනවා. එහෙම නැත්නම් නීතියට අනුව මට ඔයාට දඬුවමක් දෙන්න වෙනවා. හැබැයි මම කැමති නැහැ ඒක කරන්න. දැන් එතනදී බලන්න අපි එතන පොඩි වංක ක්‍රියාවක් සිදු වෙන්නේ. ඒකට හේතුව අපි වගකීමක් ගන්න නැතුව අපි නීතිය ගේනවා. ඒක එහෙම නෙවෙයි වෙන්න ඕන කිතුණු දැක්මට අනුව අපි හිතමු ගුරුවරයෙක් වශයෙන් කෙනෙකුට තේරෙනවා මේ ළමයා ලියලා තියෙන උත්තරය අනුව කිසිසේත්ම ලකුණක් දෙන්න බෑ. ඒ උත්තරේ ලියලා තියෙන වෙන දෙයක්. එක ලකුණක්වත් දෙන්න බෑ කියලා. එතකොට ඒක විතාම වේදනාකාරී තත්වයක්. ඒ ගුරුවරයාත් කැමති නෑ අපි හිතමු අසමත් කරන්න කැමති නෑ. නමුත් සමත් කරන්න විදිහකුත් නෑ. එතකොට ඒ ගුරුවරයා ඒ දරුවව අසමත් කරනවා නම් අසමත් වීමේ ලකුණක් දෙනවා නම් ෆේල් කරනවා නම් ඒ ගුරුවරයාටත් ඒකේ වේදනාව දැනෙන්න ඕන. ඒ අරගලය තියෙන්න ඕන. අර නීතිය කියනල්ලා මේ ඉස්කෝලේ තියෙන නීතියට අනුව මේ මට බෑ ඔයාව පාස් කරන්න. නමුත් කරන්න දෙයක් නැහැ. මම නම් කැමති ඔයාව පාස් කරන්න. නමුත් නීතියෙන් මෙහෙමයි කියලා ඇඟ බේර ගන්න එක නෙවෙයි. පරිණතභාවය කියන්නේ එතනදී අධ්‍යාත්මික පරිණතභාවය කියන්නේ ඒ ගුරුවරයාත් වගකීමක් ගන්න ඕන ඒකට. අරගෙන එයාට ඒ වේදනාව දැනෙන්න ඕන. නමුත් එයාට තේරෙනවා මේ ශිෂ්‍යයාව හරි අමාරුයි සමත් කරන්න. මොකද ඒකට කිසිම සුදුසුකමක් පෙන්눔 කරලා නැහැ. ඒ උත්තරේ නැහැ කිසිම මේ ගැඹුරක් නැහැ. එතකොට අපි පෞද්ගලිකවත් වගකීම් ගන්න ඕන අපගේ තීරණ උදෙසා. එහෙම නැතුව නීතියට මුවා වෙලා ඇඟ බේර ගන්න එක නෙවෙයි. පරිණත වෙනවා කියන්නේ අපිත් වගකීමෙන් යුතුව කටයුතු කරනවා. අපිත් ඒ තීරණයට සහභාගී වෙන්න ඕන. ක්‍රිස්තුන් වහන්සේ ක්‍රියාවන් කරේ එහෙමයි. ඒකයි සමහරක් වෙලාවෙදී උන්වහන්සේ සමහරක් වෙලාවෙදී මෝසෙස්ගේ නීතිය නැවත නිර්වචනය කරාම උන්වහන්සේත් එයට සහභාගී වුණා. උන්වහන්සේ කිව්වේ නෑ මම නම් කැමති ඔයාව බේරගන්න. දැන් ගමුකෝ අර ස්ත්‍රිය මේ කාම මිත්‍යාචාරයේදී හසු ස්ත්‍රියට ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ නෑනේ මෙහෙම මම නම් කැමති ඔබතුමියව බේර ගන්න. නමුත් මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ තියෙනවානේ ගල් ගහලා මරන්න ඕන කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් වෙන විදිහක් තිබුණා නම් මම කැමති ඔයාව උපරිමයෙන් බේර ගන්න. නමුත් මට කරන්න දෙයක් නැහැ. නීතියනේ එහෙමනේ තියෙන්නේ කියලා උන්වහන්සේ එහෙම කරේ නැහැ. ආත්ම වංචාවක යෙදුනේ නැහැ. තමාව රවට්ට ගත්තේ නැහැ. උන්වහන්සේත් තීරණයක් ගත්තා. මෝසෙස්ගේ නීතිය එහෙම තියෙනවා තමයි. ඒක ඇත්ත. එවැනි කාන්තාවකට විතරන්නේ පුරුෂයෙකුටත් ගල් ගහලා මරන්න ඕන කියලා. නමුත් උන්වහන්සේත් තීරණයක් ගත්තා. මොකද්ද තීරණය ගත්තේ? උන්වහන්සේ කිව්වා නේ කවුරු හරි පව් කරලා නැත්තම් ගලක් ගහන්න කියලා. එතකොට නීතිය සම්බන්ධයෙන් නීතිය අර්ථකථනය කිරීමේදී අන්නේ පැත්තක් තියෙනවා. මම මාව යොමු කරගන්න ඕන. මම පරිණත වෙන්න ඕන. මමත් යම් විදිහක තීරණයක් ගන්න ඕන. ඒ නීතිමය රාමුව තුල. එතකොට තමයි අපි පරිණත වෙන්නේ. එතකොට තමයි අපි තුල තියෙන ප්‍රේම කිරීමේ හැකියාව ඉස්මතු වෙන්නේ සහ වර්ධනය වෙන්නේ. එතකොට මේ මෝසෙස්ගේ නීතියේ අවසාන ප්‍රධානම පරමාර්ථය තමයි එහෙනම් ක්‍රිස්තුන් වහන්සේ පෙන්눔 කරපු ආකාරයට අපිට අන් අයට ප්‍රේම කිරීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම. එතකොට උන්වහන්සේ සමහරක් නීති අභියෝගයට ලක් කරේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ තිබුණු එක හේතුවක් නිසායි. ඒ නීතියට අකමැත්ත නෙවෙයි. ඒ නීතිය අර්ථකථනය කරන විදිය උන්වහන්සේට තේරුණා ප්‍රේම කරන්න බාධාවක් වුණා කියලා.
මිනිසුන්ව නිදහස් කරන්න බාධාවක් වුණා. මිනිස්යාගේ ගැලවීමට බාධාවක් වුණා. එතකොට උන්වහන්සේ සමහරක් නීති අභියෝගයට ලක් කරා. අභියෝගයට ලක් කරේ නැවත නිර්වචනය කරා. නීතිය එපා කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ දැන් සබත් දිනය සම්බන්ධයෙන් නීතිය ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි කරේ, නැවත නිර්වචනය කරා. මොකද එය බාධාවක් වෙමින් පැවතුණා. මිනිසුන්ව එය තවත් හිර කරන දෙයක් බවට, මිනිසුන්ව තවත් පීඩාවට පත් කරන දෙයක් බවට පත් වුණා. එහෙම නැතුව මිනිසුන්ව නිදහස් කරන දෙයක් බවට නෙවෙයි එය පත් වුණේ. එතකොට අපි තුල තියෙන ප්‍රේම කිරීමේ හැකියාව ඉස්මතු කිරීම, වැඩි කිරීම, අපි තුල තියෙන ඒ ප්‍රේම කිරීමේ හැකියාව තව තවත් ධෛර්යයට පත් කිරීම තමයි මෝසෙස්ගේ නීතියේ ගැඹුරුතම අර්ථය උනේ. ඒ වගේම එකිනෙකා වෙනුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කිරීම. ඒ වගේම සර්වසාධාරණ දැහැමි ජීවිතයක් ගත කිරීම සහ අනෙක් අයටත් සාධාරණය ඉටු කිරීම. තව කෙනෙකුට බරක් වෙන්නේ නැතුව, තව කෙනෙකුට පීඩා කරන්නේ නැතුව, තව කෙනෙකුට වද කරදරයක් වෙන්නේ නැතුව, තව කෙනෙක්ව පාගන්න නැතුව, ڇප්ප කරන්නේ නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? කොහොමද අපි හැමෝම සාමූහිකව ගැලවීම ලබන්නේ? අපි හැමෝම කොහොමද එකිනෙකාට ප්‍රේම කරන්නේ, සංවේදී වන්නේ, සමාව දෙන්නේ කියන ඒ මහා දැවැන්ත කාරණාව ඉස්මතු කිරීම තමයි මෝසෙස්ගේ නීතියේ සැබෑ පරමාර්ථය උනේ. ඒ පරමාර්ථය අපිට පෙන්වලා දුන්නේ උන්වහන්සේ. ක්‍රිස්තුන් වහන්සේ ඒ නීතිය නැවත අර්ථකථනය කරමින් ඒ නීතියේ ගැඹුරු අර්ථය, එහෙම නැත්නම් ඒ නීතියේ සැබෑ අර්ථය අපට පෙන්වලා දුන්නේ අන්නේ කාරණාව නිසා. ඒ නිසා උන්වහන්සේට කියන්න පුළුවන් උනේ මා ආවේ නීතිය අහෝසි කරන්න නෙවෙයි, පරිපූර්ණ කරන්න, සර්ව සම්පූර්ණ කරන්න. එතන අපි ওই කාරණාව දෙස අන්න එහෙම බලන්න අද ඉඳලා හුරු වෙමු. ඒ ඔස්සේ අපි මෙනෙහි කරමු. එතකොට අපිට අර නීතිය අන්ධ විදිහට නෙවෙයි, එහෙම නැත්නම් නීති වේදී විදිහට නෙවෙයි, එහෙම නැත්නම් නීතිය පටු කරගෙන මිනිස්සුන්ව පීඩා කරන්න යොදන දෙයක් නෙවෙයි, සැබෑ ගැලවීම වෙනුවෙන් භාවිතා කරන දෙයක් බවට පත් වෙනවා. ජේසු පිහිටයි.